ඒක පැහැදිලි නේද? එහෙනම් මෙතන පරිමාවයි උෂ්ණත්වයයි නියතනම් පීඩනය දෙගුණ කරන්න මවුල ගණන දෙගුණ කරන්න ඕන. මවුල ගණන දෙගුණ කරන්න නම් මේකේ තියෙන හීලියම් මවුල ගණන එන්නේ තියෙන හීලියම් මවුල ගණනට සමාන H2 මවුල ගණනක් දාන්න ඕන. අන්න එහෙම දැම්මොත් මේ සිලින්ඩරය තුල තියෙන හීලියම් මවුල ගණනයි හයිඩ්‍රජන් මවුල ගණනයි සමානයි. මවුල ගණන සමානයි කියන්නේ හීලියම් අණු ගණනයි හයිඩ්‍රජන් අණු ගණනයි සමානයි. එන අනුපාතය එකයි. දැන් මේක යන්නේ හීලියම් පරමාණු සංඛ්‍යාව බෙදීම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. ඒ අනුපාතය එකයි. හරි නේද? ඊළඟට බලන්න 18 වෙනි පිටුවේ 18 වෙනි පිටුව 18 කියනවා වෙන වෙනම වාදන දෙකක් තුල X සහ Y නැමැති පරිපූර්ණ වායු දෙකක් සඳහා නියත උෂ්ණත්වයකදී පීඩනය P පරිමාව 1 වී දල ප්‍රස්ථාරය තියෙනවා. හරි. එහෙමයි කියන්නේ. මෙහෙම වාදන දෙකක් තියෙනවා. මම ඒක අඳින්න. මෙහෙම තියෙනවා X වාදනය. මේ වාදනයේ තියෙනවා වායු. නියත පීඩනය තියෙනවා. නෑ. නියත උෂ්ණත්වය තියෙනවා. ඒකයි. තවත් වාදනයක් තියෙනවා මෙහෙම. එකක් මම මෙහෙම අඳින්නම්. මේ වාදනයේ උෂ්ණත්වය T කෙල්වින්. උෂ්ණත්ව සමානයි. එකම උෂ්ණත්වයේ තියෙන X සහ Y වාදන දෙකක්. X සහ Y වාදන දෙකක්. මේකේ දීලා තියෙනවා අපිට P 1 V ප්‍රස්ථාර. මම මෙන්න මෙහෙම ලියන්නම්. PV සමානයි nRT. ඒක හරියනේ. එහෙනම් P සමානයි nRT 1 V. එහෙනම් මේක මම 1 V කියන එක ගන්නවා x අක්ෂයට. පීඩනය ගන්නවා y අක්ෂයට. එතන මේක y සමාන mx. nRT ගුණිතය වැඩි නම් අනුක්‍රමණය වැඩි. nRT ගුණිතය අඩු නම් අනුක්‍රමණය අඩුයි. හරිද? හැබැයි මේ වායු දෙකේ උෂ්ණත්ව සමානයි. උෂ්ණත්ව සමාන නම් T නියතයි. R කොහොමත් නියතයි. එහෙනම් මේකේ මවුල ගණන වැඩි එක්කෙනාගේ අනුක්‍රමණය වැඩි. මවුල ගණන අඩු එක්කෙනාගේ අනුක්‍රමණය අඩුයි. හරි නේද? එතකොට xy මේ ප්‍රස්ථාර දෙකේ ඉතින් මෙහෙම දීලා තියෙනවා. එහෙමයි තියෙන්නේ. P 1 V ප්‍රස්ථාරය. ඊතර මේ කියනවා එකක් මෙහෙම යනවා. අනිත් එක මෙහෙම යනවා.
මෙහෙම යනවා නෙමෙයි. මේක මොකක්ද? xy. ඒ කියන්නේ y කියන එක්කෙනාගේ අනුක්‍රමණය අඩුයි. y කියන එක්කෙනාගේ අනුක්‍රමණය tan β. කියන්නේ මොකක්ද? y කියන එක්කෙනාගේ මවුල ගණනෙන් y කියලා ගත්තොත් මම x කියන එක්කෙනාගේ මවුල ගණනෙන් x කියලා ගත්තොත් tan β කියන්නේ y කියන එක්කෙනාගේ අනුක්‍රමණය මොකක්ද දෙන්න ඕන? ny rt. x කියන එක්කෙනාගේ අනුක්‍රමණය මේ ප්‍රස්ථාරයට අනුව නම් වැඩි. එහෙනම් tan β එන්න ඕන මොකක්ද? tan β නේ tan alpha. මෙයාගේ මවුල ගණන nx rt. හරි නේද? එහෙම ඇත්තටම මේ x ගේ අනුක්‍රමණය වැඩි වෙලා තියෙන්නේ. x කියන එක්කෙනාගේ මවුල ගණන වැඩි. x කියන එක්කෙනාගේ මවුල ගණන වැඩි. මොකද දෙන්නගේම උෂ්ණත්ව සමානයිනේ. tt සමානයි rr සමානයි. tan alpha වැඩි tan β ට වඩා. tan alpha වැඩි මේක බැලුව ගමන් පේනවනේ. tan alpha වැඩි tan β ට වඩා. හරිනේ. එතකොට tan alpha කියන්නේ nx rt. tan β කියන්නේ ny rt. r සහ t දෙන්නගේ සමාන නිසා කැපිලා යනවා. nx විශාලයි ny. එහෙනම් මේ දෙක බැලුව ගමන් පේනවා x වායුවේ මවුල සංඛ්‍යාව y වායුවේ මවුල සංඛ්‍යාවට වඩා වැඩි. එහෙනම් මේ කියනවා ඒ වගන්තියේ භාජනය තුල ඇති x වායුවේ මවුල සංඛ්‍යාව y වායුවේ මවුල සංඛ්‍යාවට වඩා වැඩි. ඒ වගන්තිය නිවැරදි. b බලන්න. b වගන්තිය කිසියම් x වායු ප්‍රමාණයක් ඉවත් කිරීමෙන් x ගේ වක්‍රය y ගේ වක්‍රය සමග එකිනෙක සමපාත කළ හැක. හරිනේ. x වායුවේ තියෙන මවුල සංඛ්‍යාව පොඩ්ඩක් අඩු කරද්දී මේ රේඛාවේ අනුක්‍රමණය අඩු වෙනවා. මේ රේඛාවේ අනුක්‍රමණය අඩු වෙලා x වායුවේ මවුල සංඛ්‍යාව y කියන වායුවේ මවුල සංඛ්‍යාවට සමාන වුණොත් මේ ප්‍රස්ථාර දෙක එකම අතයක වැටෙනවා. එහෙනම් b හරි මේකේ. කිසියම් x වායු ප්‍රමාණයක් ඉවත් කිරීමෙන් x ගේ වක්‍රය සහ y ගේ වක්‍රය එකිනෙක සමපාත කළ හැක. හරියට හරි. c x වායුවේ අණුක ස්කන්ධ පරමාණු කණුක ස්කන්ධය ගැන කියන්න බෑ. මොකද මවුල සංඛ්‍යාව ගැන කියන්න පුළුවන්. පරමාණුක ස්කන්ධ අපි දන්නවනේ මවුල සංඛ්‍යාව සමාන වෙන ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධයනේ. දැන් මවුල ගණන අඩුයි වැඩි කිව්වට මෞලික ස්කන්ධ ගැන දන්නේ නැහැනේ. මේවයි තියෙන වායු ස්කන්ධයන් ගැන දන්නේ නැහැනේ. ඒ නිසා මේ m බෙදීම කැපිටල් M අනුපාතය ගැන කියන්න පුළුවන්. හැබැයි මෞලික ස්කන්ධයේ වැඩි කාගේද අඩු කාගේද කියලා කියන්න නම් දන්නේ නැහැ. එහෙම ගන්න බෑ මේක. එහෙනම් C වැරදි. මේක නිවැරදි වෙන්නේ A සහ B පමණයි. උත්තරය 2 18ට 2. දහඅටට 2. ඊළඟට බලන්න 20 පිටුව 30 වෙනි ගණන. 20 පිටුව 30 වෙනි ගණන. පිටුව 20 30 වෙනි ගණන 30. ඉක්මනට බලමු.
හරි. ඒ කියනවා පීඩනයේ වායුගෝල දෙකක් වන 2 atm වන වැවක පතුලක සිට වායු බුබුලක් සෙමින් මෙන්න මෙහෙම වැවක් තියෙනවා. ඉස්සෙලි ගන්න කියන්නේ. එහෙම වැවක් තියෙනවා. වැවේ තියෙන ජලය. මෙන්න මේ වැවේ පතුලේ තියෙනවා වායු බුබුලක්. මෙන්න මේ වායු බුබුලක් තියෙනවා. කියන්නේ එතන වාතය තියෙනවා. මේ වායු බුබුලේ පීඩනය කියනවා 2 atm වායුගෝල 2යි. ඔය වායු බුබුලේ පීඩනය 2 atm. ඒ වගේම ওই වායු බුබුලේ උෂ්ණත්වය වැවේ පතුලේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 7යි. මේ වැව් පතුලේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 7යි. ඊට අමතරව කියනවා මේ බුබුලේ පරිමාව වැව පතුලේදී පරිමාව මම ගන්නවා v1. මේ වායු බුබුල උඩට එද්දී මේ බුබුලේ පීඩනය අඩු වෙනවා. වැව පතුලේ පීඩනය වැඩි. උඩට එද්දී ජල පෘෂ්ඨය ආසන්නයට එද්දී වායු බුබුලේ පීඩනය වායුගෝලීය පීඩනයට සමානයි. 1 atm. උෂ්ණත්වයේ වායුගෝලයේ උෂ්ණත්වයට සමානයි. ජල පෘෂ්ඨය ආසන්නයේ 27 සෙන්ටිග්‍රේඩ්. එහෙනම් මෙතනදී පීඩනයයි උෂ්ණත්වයයි වෙනස් වන නිසා මේ වැව ද්‍රව පෘෂ්ඨයේ ආසන්නයේදී මේ බුබුලේ පරිමාව v2ක්. අචල වායු ස්කන්ධයන්නේ මේ බුබුල තියලා තියෙන වායුවම තමයි. මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මම මේකට දානවා අවස්ථා වායු සමීකරණය. මොකද pVT තුනම වෙනස් වෙලා. P1 P2 පතුලේදී පීඩනය 2යි. පරිමාව v1යි. උෂ්ණත්වය 280යි. කෙල්වින් කරන්න ඕනේ. මෙතනදී පීඩනය 1යි. පරිමාව v2යි. උෂ්ණත්වය 300යි. එතකොට එනවා v2 සමානයි v2 බෙදීම v1 සමානයි කීයද? දෙක වතාවක් 300 බෙදීම 280. හැබැයි අපේ මොන අනුපාතය දාන්නේ? වැව් පෘෂ්ඨයේදී පරිමාව. වැව් පෘෂ්ඨයේදී පරිමාව v2. v2 කියන්නේ වැව් පෘෂ්ඨයේදී පරිමාව. පතුලේදී පරිමාව v1. හරිනේ? එහෙනම් 3 වතාවක් 280 3 වතාවක් 300 බෙදීම 280. උත්තර 1 30ට 1 30ට 1. ඒක පැහැදිලිව හදා ගන්න.
හරි. ඒ ටික තේරෙනව නේද? අපි ඊළඟට කතා කරනවා චාලක වාදයේ සම්බන්ධ. චාලක වාදය. චාලක වාදයෙන් කියන්නේ පරිපූර්ණ වායුවක් මොන වගේද කියන අදහස තමයි චාලක වාදයෙන් දෙන්නේ. පරිපූර්ණ වායුවක් මොන වගේද හැසිරෙන්නේ? හරි නේද? පරිපූර්ණ වායුවක් කෙබඳු වේද කියලා මොන වගේද කියලා කියන්න තියෙන්නේ චාලක වාදයේ කරුණුට කියවනම් අන්න ඒ විදිය තමයි පරිපූර්ණ වායුව. වැඩේ තේරුණාද? ඒ නිසා ලියා ගන්න මෙන්න මෙහෙම. චාලක වාදය කියලා මාතෘකාව දාලා ලියන්න මෙහෙම. මෙම වාදයෙන් පරිපූර්ණ වායුවක් මෙම වාදයෙන් පරිපූර්ණ වායුවක් මෙම වාදයෙන් පරිපූර්ණ වායුවක් කෙබඳු ආකාරයෙන් හැසිරේද යන්න පැහැදිලි කරයි. කෙබඳු ආකාරයෙන් හැසිරේද යන්න පැහැදිලි කරයි. කෙබඳු ආකාරයෙන් හැසිරේද යන්න පැහැදිලි කරයි. හරි. ලියාගන්න චාලකවාදයේ උපකල්පන. චාලකවාදයේ උපකල්පන 1. දැන් මම මෙන්න මෙහෙම ගන්නම් පරිපූර්ණ වායුව. ඔය දෙන්නේ පරිපූර්ණ වායුව. හරි නේද? පරිපූර්ණ වායුවක එහෙම නැත්නම් පරිපූර්ණ වායු අණුවකට නැත්නම් පරිපූර්ණ වායුවක පරමාණුවකට හරි නේද? අපි කියනවා පරිපූර්ණ වායු අණුවකට පරිමාවක් නැහැ. ඒ කියන්නේ ලක්ෂීය ස්කන්ධ කියලා කියනවා. ලක්ෂීය ස්කන්ධ කියන එකේ තේරුම තමයි ඒ ස්කන්ධයට දිගක් නැහැ, පළලක් නැහැ, උසක් නැහැ. එහෙම නැත්නම් ඔය තුනම නැහැ. ඔය තුනම නැහැ කියන්නේ පරිමාවක් නැහැ කියන එක. තේරුණා නේද? ඒතොර චාලකවාදයේ උපකල්පනවල පළවෙනි එක තමයි පරිපූර්ණ වායු අණු ලක්ෂීය ස්කන්ධ වේ. ස්කන්ධයක් තියෙනවා. හැබැයි ඒකට දිග පළල උස නැහැ. ඒ කියන්නේ පරිමාවක් නැහැ. ඒ කියන්නේ ලක්ෂීය. ලක්ෂීය කියන්නේ ඉතා කුඩා ඒවා. හරි නේද? ඒකනේ දිග පළල උස නැත්තේ. ඒ නිසා පළවෙනි උපකල්පනය ලියන්න 1. පරිපූර්ණ වායු අණු ලක්ෂීය ස්කන්ධ වේ. පරිපූර්ණ වායු අණු ලක්ෂීය ස්කන්ධ වේ. වරහන් ඇතුලේ දාගන්න ඕන නම් වායු අණුවට දිග පළල උස
වර්ගඵලයේ පරිමාව යන කිසිවක් නැත. වරන් ඉදිරිය දාගන්න. ලක්ෂීය ස්කන්ධ කියන්නේ පරිපූර්ණ වායු අණු වලට පරිමාවක් නැහැ කියන අදහස දෙන්න. හරි නේද ඒක? ඒක තමයි පළවෙනි උපකල්පන. දෙවෙනි එක කියනවා මෙහෙම. දෙවෙනි එකත් ඔය පළවෙනි එකත් එක්කම සම්බන්ධයි. හරි නේද? මේ පරිපූර්ණ වායු අණු තියෙන මෙහෙම භාජනයක් ගන්න. මෙන්න මේ භාජනයේ පරිමාව සමග සසඳනකොට මේ පරිපූර්ණ වායු අණු වල පරිමාව නොගෙනිය හැකි තරම් කුඩායි. එහෙම වෙන්න නම් ඉතින් වායු අණුවක පරිමාවක් නැති වෙන්න ඕනේ. අරකට එක්කම තමයි යන්නේ. දෙවෙනි උපකල්පනයේ ලියා ගන්න දෙක පරිපූර්ණ වායු අණු සියල්ලගේම පරිමාව. පරිපූර්ණ වායු අණු සියල්ලගේම පරිමාව. දෙවෙනි කරුණ පරිපූර්ණ වායු අණු සියල්ලගේම පරිමාව. භාජනයේ පරිමාව හා සසඳන කල භාජනයේ පරිමාව හා සසඳන කල නොගෙනිය හැකිය. ඒක තමයි දෙවෙනි කරුණ. දෙවෙනි කරුණ මොකක්ද? පරිපූර්ණ වායු අණු සියල්ලගේම පරිමාව භාජනයේ පරිමාව හා සසඳන කල නොගෙනිය හැකිය. තුන්වෙනි කරුණ තමයි 3 පරිපූර්ණ වායු අණු අතර අන්තර් අණුක පරිපූර්ණ වායු අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල හෝ විකර්ෂණ බල නොමැත. අන්තර් අණුක ආකර්ෂණ බල හෝ විකර්ෂණ බල නොමැත. ඒ කියන්නේ ආකර්ෂණ බලත් නැහැ විකර්ෂණ බලත් නැහැ. අනිත් කරුණ තමයි වායු අණු හතරවෙනි කරුණ වායු අණු වල සියලුම ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ත වේ. වායු අණු වල සියලුම ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ත වේ. ඒ කියන්නේ මේ වායු අණුවයි ගැටුණ කියලා චාලක ශක්ති හානියක් සිදු වෙන්නේ නැහැ. මේ වායු අණුව ගිහිල්ලා බිත්තියේ ගැටිලා ආයි ආව කියලා චාලක ශක්ති හානියක් සිදු වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ වායු අණු වල සියලුම ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ත වේ කියලා. වරන් ඇතුලේ ඕනනම් දාන්න ගැටුම් සිදු වුණද චාලක ශක්ති හානියක් නොමැත. චාලක ශක්ති හානියක් නොමැත. හරි නේද? වායු අණු වල සියලුම ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ත වේ කියන එකේ අදහස චාලක ශක්ති හානියක් සිදු වෙන්නේ නැහැ කියන එක. වායු අණු ගැටුණ කියලා චාලක ශක්තිය හානි වෙන්නේ නැහැ. ඊට උඩින් කරුණේ මම කිව්වා නේද? වායු අණු අතර අන්තරාණුක ආකර්ෂණ බල හෝ විකර්ෂණ බල නැහැ කියලා. අන්නේ කරුණේ කියවෙන්නේ වායුවකට ඒ කියන්නේ පරිපූර්ණ වායුවකට විභව ශක්තියක් නැහැ කියන එක. තේරුණා නේද? ඒකත් ඕන එතන වරහණක් දාලා ලියා ගන්න. අන්තරාණුක ආකර්ෂණ බල නොමැත කියලා මම මේ දුන්නනේ කරුණ.
එතනින් ඕනනම් දාගන්න. මින් අදහස් වන්නේ පරිපූර්ණ වායුවකට විභව ශක්තියක් නොපවතින බවයි. විභව ශක්තියක් නොපවතින බවයි. අපි කියන්නේ පරිපූර්ණ වායුවකට තියෙන්නේ රේඛීය චාලක ශක්තියක් පමණයි. භාගයයි mv වර්ගය විතරයි. තේරුණා නේද? ඒකත් ඕනනම් දාගන්න. ඒක උපකල්පන වලට අදාළ වෙන්නේ නැහැ. වෙනම ඕනනම් දාගන්න. පරිපූර්ණ වායුවකට පවතින්නේ උත්තරණ චාලක ශක්තියක් පමණි. පරිපූර්ණ වායුවකට පවතින්නේ උත්තරණ චාලක ශක්තියක් පමණි. ඒ කියන්නේ භාගයයි mv වර්ගය විතරයි. විභව ශක්තියක් නැහැ. භ්‍රමණ චාලක ශක්තියක් නැහැ. හරි නේද? භ්‍රමණ චාලක ශක්තියක් තියෙනවා නම් ඒකට පරිමාවක් තියෙනවා. එතකොට නේ අවස්ථිත ගෝර්ණයක් එන්නේ. ඒක නිසා මතක තියාගන්න චාලකවාදයේදී කියවෙන්නේ පරිපූර්ණ වායුවක ශක්තිය තියෙන්නේ රේඛීය චාලක ශක්තිය විදියට විතරයි. හොඳට ඔළුවේ තියාගන්න MCQ වලට අහනවා. ඊළඟ කරුණ තමයි දැන් මේ වායු අණු පරිපූර්ණ වායු අණු අහඹු චලිතයේ යෙදෙමින් ඉන්නේ. පරිපූර්ණ වායු අණු අහඹු චලිතයේ යෙදෙමින් ඉන්නේ. මේ වායු අණුවක් කොයි වෙලාවකවත් මෙයා දැන් හිතන්න මේ වායු අණුව මෙතන තියෙනවා මේක මෙතන තියෙනවා. මේක මෙතන ඉඳලා මෙතෙන්ට යනවා මේක මෙතන ඉඳලා මෙතෙන්ට යනවා. ඇවිල්ලා ගැටෙනවා. හරි නේද? මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට එද්දි මෙයා මෙහෙම රේඛීයව තමයි එන්නේ. ගැටුමක් සිදුවන තෙක් වායු අණු වෙන්නේ රේඛීය. නැතුව මෙහෙම වංගුවක් කරන් ඔහොම එන්නේ නැහැ. මෙහෙම ඇවිල්ලා ඔහොම ගැටෙන්නේ නැහැ. වෙට්ටු දාන්නේ නැහැ. තේරුණා නේද? එනම් වායු අණු යම් ගැටුමක් සිදුවන තෙක් යන්නේ සරල රේඛීය මාර්ගයක. ගැටුමෙන් පසුව යන්නේ සරල රේඛීය මාර්ගයක. ඔය වෙලාවකත් වක්‍රාකාර මාර්ගයක, වෘත්තාකාර පථවල, පරාවලයක, ඒ වගේ ඉලිප්සියාකාර මාර්ගයක ඒවයි යන්නේ නැහැ. තේරුණා නේද? ඒක දාගන්න. ඊළඟ කරුණ පස්වෙනි කරුණ. වායු අණු ගැටුම් සිදුවන තෙක් වායු අණු ගැටුම් සිදුවන තෙක් සරල රේඛීය මාර්ගවල ගමන් කරයි. සරල රේඛීය මාර්ගවල ගමන් කරයි. ගැටුමෙන් පසුවද ගමන් කරන්නේ වායු අණු ගැටුම් සිදුවන තෙක් සරල රේඛීය මාර්ගවල ගමන් කරයි. ගැටුමෙන් පසුවද ගමන් කරන්නේ සරල රේඛීයව වේ. ගැටුමෙන් පසුවද ගමන් කරන්නේ සරල රේඛීයව වේ. සරල රේඛීයව වේ. හරි. ඊළඟ කරුණ පරිපූර්ණ වායු අණු අහඹු චලිතයේ යෙදෙමින් තමයි ඉන්නේ. 6 වෙනි කරුණ පරිපූර්ණ වායු අණු අහඹු චලිතයේ යෙදෙන්නේ යයි කියනු ලැබේ. පරිපූර්ණ වායු අණු අහඹු චලිතයේ යෙදෙන්නේ යයි කියනු ලැබේ. නැත්නම් අහඹු චලිතයේ යෙදේ. පරිපූර්ණ වායු අණු අහඹු චලිතයේ යෙදේ. අහඹු චලිතය දන්නව නේද? අහඹු චලිතයේ යෙදේ. ඊට පස්සේ 7 වෙනි කරුණ. 7 වෙනි කරුණ. මෙන්න මේ වායු අණු දෙකක් ඇවිල්ලා මෙහෙම ගැටෙනවනේ. ගැටෙනකොට මෙයා ස්පර්ශ වෙලා ඉන්න කාලයක් තියෙනවනේ. ගැටුම සිදු වෙන කාලේ ස්පර්ශව පවතින කාලේ. ඒ කාලය ඇත්තටම නොසලකිය හැකි තරම් කුඩායි. පැහැදිලිද?
ඒක මේ විදිහට ලියා ගන්න 7 වෙනි කරුණ. වායු අණු ගැටුමකදී වායු අණු දෙකක් ගැටුමකදී වායු අණු දෙකක් ගැටුමකදී ස්පර්ශව පැවති කාලය වායු අණු දෙකක් ගැටුමකදී ස්පර්ශව පැවති කාලය ගැටුම සිදුවීමට පැමිණීමට ගතවන කාලය හා ගැටුම සිදුවීමට පැමිණීමට ගතවන කාලය හා සංසන්දනය කරන විට නොගැනිය හැකි වේ. සංසන්දනය කරන විට නොගැනිය හැකිය වේ. නැත්නම් නොගැනිය හැකිය. ඒ කියන්නේ දැන් හිතන්න මෙතන තියෙනවා වායු අණුව. මෙතන තියෙනවා වායු අණුව. මේක මෙහෙ එනවා මේක මෙහෙ එනවා. ගැටුම සිදු වෙන්න නම් මෙයා මෙහෙම එනවා. එතකොට මෙයාට මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගත වුණ කාලය මේ ගැටුමේදී මේ වායු අණු දෙක ස්පර්ශව පවතින කාලයයි ගත්තම මේ මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගත වුණ කාලය t එක නම් ගැටුමේදී ස්පර්ශ වෙලා තිබුණු කාලය t දෙක නම් මේ ස්පර්ශ වෙලා තිබුණු කාලය t දෙක කියන එක නොසලකිය හැකි තරම් කුඩා. t එකට සාපේක්ෂව t දෙක ගොඩක් කුඩා. වැඩේ තේරුණා නේද? හරි. ඔය චාලකවාදී උපකල්පන. ඔබ වෙනනම් තව මෙහෙමත් දාගන්න. වායු අණු අහඹු චලිතයනේ යෙදෙන්නේ. වායු අණු වලට තියෙන වේග එකිනෙකට වෙනස්. ඒකත් පොඩ්ඩක් දාගන්න. ඒක වෙනම දාගන්න උපකල්පන යටතේ නෙමෙයි යටින් දාගන්න. පරිපූර්ණ වායු අණු වල වේග එකිනෙකට වෙනස් වේ. පරිපූර්ණ වායු අණු වල වේග එකිනෙකට වෙනස් වේ. එකිනෙකට වෙනස් වේ. පරිපූර්ණ වායු අණුවක උෂ්ණත්වය වැඩි නම් සමස්තයක් ලෙස මේ වායු අණු වල වේගත් වැඩි. සමස්තයක් ලෙස. ඒතර වේගය අඩු මේවක් තියෙනවා වැඩි මේවක් තියෙනවා හරිය නේද? ඒතර ඒකේ සමස්තයක් ලෙස තියෙන වේගය වැඩි යනවා. ඒකත් දාගන්න. පරිපූර්ණ වායුවක උෂ්ණත්වය වැඩි වන විට එම වායු අණු වල වේග සමස්තයක් ලෙස ඉහළ අගයක් ගනී. එම වායු අණු වල වේග සමස්තයක් ලෙස ඉහළ අගයක් ගනී. සමස්තයක් ලෙස ඉහළ අගයක් ගනී. උෂ්ණත්වය අඩු නම් වායු අණු වල වේග අඩුය. උෂ්ණත්වය අඩු නම් වායු අණු වල වේග අඩුය. වායු අණු වලට තියෙන්නේ එකිනෙකට වෙනස් වේග. දිශාවෙමත් වෙනස්. එකම දිශාවට වායු අණු යන්නේ නැහැ මොකද අහඹු චලිතයේ නේද? අන්න ඒක නිසා අපි වායු අණු වල මධ්‍යන්න වේගය වෙනුවට කතා කරන්නේ වායු අණුවක වර්ග මධ්‍යන්න මූල වේගය. හරි නේද? තියාගන්න වායු අණු වල වේග එකිනෙකට වෙනස් නිසා වායු අණු වල වේග එකිනෙකට වෙනස් නිසා වායු අණුවක වේගය ලෙස
වායු අණුවක වේගය ලෙස වර්ග මධ්‍යන්න මූල වේගය ඉදිරිපත් කර ඇත. වර්ග මධ්‍යන්න මූල වේගය